හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනාම බොහොම සද්ධාවෙන් උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. මේ උතුම් ධර්මශ්‍රවණයත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගතුනි, තිරෝකුඩ්ඩ සූත්‍රය. ඒක බොහොම ලස්සන ඉතිහාස කතාවක් තියෙනවා. තිරෝකුඩ්ඩ සූත්‍රය. ඒ තමයි මීට කල්ප 92කට පෙර පුස්ස කියලා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටිය. ඒ කියන්නේ මේ කල්ප 92කට කලින් පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව බොහෝම සද්ධාවන්ත රජ කෙනෙක් හිටිය. මේ රජ්ජුරුව තමයි මුළු දඹදිව තලේම එක්සේ සත්ව පාලනය කරපු රජ්ජුරුව. ඔය ධර්මාශෝක රජ්ජුරුව මුළු දඹදිවම එක්සේ සත් කළ පාලනය කරේ. ඒ වගේ එදා පුස්ස බුදුහාඳුරන්ගේ කාලේ මුළු දඹදිවම පාලනය කර එක රජ කෙනෙක්. ඒ රජ්ජුරුව පුදුම සද්ධාවන්තයි. දවස ගානේ බුද්ධ ප්‍රමුඛ සංඝයා කොහෙද වඩින්නේ, කොහෙද වැඩ ඉන්නේ, රජ්ජුරුවම දන් දෙනවා. වෙන කාටවත් දන් දෙන්න දෙන්නේ නැහැ. රජ්ජුරුවම දම් පින්කම් කර. නගරවාසීන් පවා දැන් රජ්ජුරුවන්ට විරුද්ධව මාලිගාව ඉදිරියේ නොයේක් විදිහට තමන්ගේ දුක කියනවා. අනේ අපිට පිනක් කරගන්න දෙන්න. අනේ අපිටත් දානයක් දෙන්න දෙන්න. එතකොට රජ්ජුරුව කියනවා, රටවැසියනි මං දම් පින්කම් කරන්නේ නුඹලාගේ අයබදු මුදල් වලින්. ඒ නිසා මං කරන පින් සියල්ල නුඹලා අනුමෝදන් වේ. අවසානයේ රජ්ජුරුවන්ගේ රාජ කුමාරවරු 3 දෙනෙක් හිටියා. වැඩිමහල් පුතාට හිටියා අමාත්‍යවරු 500ක්. දෙවනි රාජ කුමාරයාට හිටියා යාළු මිත්‍ර අමාත්‍යවරු 300ක්. තුන්වෙනි රාජ කුමාරයාට හිටියා යාළු මිත්‍ර අමාත්‍යවරු 200ක්. මේ රාජ කුමාරවරු 3 දෙනාට තමයි රටේ විශාලම ප්‍රදේශ 3ක් පාලනය කරන්න රජ්ජුරුව පවර්ලා තිබ්බේ. මේ රාජකුමාරවරු 3 දෙනා දවසක් එකතු වෙලා කතා වුණා. බුදු කෙනෙක් පහළ වෙලා දහස් ගණන් සංඝයා සමග දඹදිව තලයේ වැඩ ඉන්නවා. අපේ පිය රජුරු හැමදාම දන් දෙනවා, අපිටවත් දානයක් දෙන්න දෙන්නේ නැහනේ. රාජකුමාරවරු 3 දෙනා දවසක් පිය රජුරු ළඟට ගිහින් කිව්වා, පිය රජතුමනි, අනේ අපිටත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න අවස්ථාවක් දෙන්න කියලා. එතකොට රජුරුව කියනවා, දරුවනී මන් දැන් වයසයි කිය. මම මැරුණට පස්සේ නුඹලා ඇති තරම් දම් පින්කම් කරගනින්න කිව්වා. එතකොට රාජකුමාරවරු කිව්වා, පිය රජතුමනි, රජුරුව ඉස්සර වෙයිද අපි ඉස්සර වෙයිද කවුද දන්නේ? මරණයට වයස ભેදයක් නැහැ කිය. රජුරුවන්ට හිතුණා ඒකත් ඇත්ත. එහෙමනම් දරුවනි, මාසේ බැගින් නුඹලට මං මාස 3ක් දෙන්නම් කිව්වා දම් පින්කම් කරන්න. කැමති මාස 3ක් 3 දෙනා වෙන වෙනම ඉල්ලන්න කිව්වා. 3 දෙනාම කතා වුණා වස් මාස 3 එකතු කරලා ගමු කියලා. එහෙම කතා වෙලා කිව්වා, පිය රජතුමනි, අපි 3 දෙනාම එක ළඟ මාස 3ක් වස් මාස 3 අපිට දෙන්න කිව්වා පින්කම් කරන්න. හොඳයි කිව්වා. එහෙමනම් ඊළඟ වස් කාලේ වස් මාස 3 දරුවෝ 3 දෙනාට වෙන් කරලා දුන්නත් ඇති විදිහට පින්කම් කරා. මේ රාජ කුමාරවරු 3 දෙනාම ගිහිල්ලා තමන්ගේ රාජ්‍ය 3ම මැදි වෙන විදිහට ලස්සන භූමියක් තිබ්බා. මේ භූමියට තමන්ගේ භාණ්ඩාගාර 3ේම මුදල් යොදවලා විශාල ආරාමයක් හැදෙව්වා. බුද්ධ ප්‍රමුඛ දහස් ගණන් සංඝයාට වැඩ ඉන්න අංග සම්පූර්ණ ආරාමයක් කෙරෙව්වා. ඔය ආරාමේ කරනකොට ඔය නගරෙම හිටිය පිරිසක් ඕකට බනින. එහෙමයි නැද්ද? මේ රජ්ජුරුවන් මේ මිනිස්සුන්ගෙන් අයබදු එකතු කරලා මේ නිකම් පිණ්ඩපාතේ ඇවිද ඉන්න ශ්‍රමණයන්ට බේන් ගොඩ නැගිලි හදනවා, මෙච්චර ලොකු ආරාම හදනවා. ඔය ගල්ලෙනක ගහක් යට හිටියාම මොකද කියලා දැන් බනිනවා. බොහොම ලස්සන ආරාමයක් හැදුවා. හදලා ඉවර වෙලා රාජකුමාරවරු 3 දෙනාම පුස්ස බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝ පිරිසට වස් ආරාධනාවක් කරා. බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන පැමිණිලා ආරාමේ පිළිගත්තා. ඒ ආරාමේ වස් සමාදන් වුණා. ඒ වෙලාවේ රාජකුමාරවරු කතා වුණා, අපි කොච්චර අමාරුවෙන්ද මේ දන් දෙන්න අවස්ථාවක් පිය රජුරුවන්ගෙන් ඉල්ලගත්තේ. ඒ නිසා මේ රාජ්‍ය කටයුතු කර කර ඉන්නවට වැඩිය අමාත්‍යවරුන්ට ওই ටික පවරමු. අපි 3 දෙනා දසසිල් වෙලා
මේ වස්මාස තුනේ බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කළ පින් කරගම්. රාජ කුමාරුරු 3 දෙනාම දසසිල් සමාදන් වුණා. අර ආරාමෙම නතර වුණා. බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කරනවා. අමාත්‍යවරුන්ට පැවරුව රාජ්‍ය කටයුතු බලන්න. අමාත්‍යවරුත් මොකද කරේ? කොටසක් රාජ්‍ය පාලනය කරනකොට කොටසක් ආරාමේ වතාවත් කරන. කොටසක් දසසිල් වෙනවා. ඔය විදිහට අර 1000ක් අමාත්‍යවරුත් වස්මාස තුනේ පුළුවන් තරම් පින්කම් කරගත්ත. ඔය අතර දැන් මේ වස්මාස තුනේ රාජකුමාරවරු 3 දෙනාම දසසිල් වෙලා. අමාත්‍යවරුත් දම් පින්කම් කරන. හැබැයි මේ රාජ්‍ය තුනේම ගබඩාවල් පැවරුවා එක අමාත්‍යවරයෙකුට. ඔහු බොහොම සද්ධාවන්ත විශ්වාසවන්ත කෙනෙක්. ඔහුට පැවරුවා රාජකුමාරවරු 3 දෙනාම ගබඩාවල් වල ධනය පැවරුවා. ඇති තරම් වස්තුව තියෙනවා. මේ වස්මාස තුනේ කිසිම අගහිඟයක් නැතුව බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් දම් පින්කම් සූදානම් කරන්න කිව්ව ඔහුට ශ්‍රීසිසේ. ඒ විතරක් නෙමෙයි නගරවාසීන්ට දුගී මගේ යාචකයන්ට මිනිස්සුන්ට දන් දෙන්න කිව්වා. දැන් සියලුම බලතල එක අමාත්‍යවරයෙකුට පවරලා ගබඩාවල සම්පූර්ණ යතුරු දුන්න ඔහුට. ඔහු සද්ධාවන්තයි. දැන් අර නගරේ පිරිසක් හිටියනේ ඕකට බැන බැන මේ පිරිසට දැන් පුදුම කේන්තියක්. බුද්ධ ප්‍රමුඛ සංඝයාව දැන් මේ දහස් ගණන් සංඝයාව ආරාමයක නවත්තගෙන දන් දෙනවා පුදුම කේන්තියක්. කොහොමයි නැද්ද? ඉන්නවා. ඕකට බැන බැන ඉඳලා කල්පනා කරා බනිනවට වඩා අපිත් ගිහිල්ලා ඔය තියෙන වස්තුව අපේ ගෙවල් වලට අදින්න. ඕකට හොඳම දේ තමයි උදව් කරන ස්වරූපෙන් ඔතනට යන එක. අපි කියන්නේ කපන්න බැරි අත ඉඹිනවා කියලා. ඒ වගේ දැන් අර බැන බැන හිටපු පිරිස ගියා. ගිහිල්ලා කිව්වා අනේ කොච්චර දෙයක්ද අනේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන එක අනේ සාදු අනේ සාදු අපිත් එනවා කිව්වා. අපිත් එනවා උදව් කරන්න. අපිත් ඔය උයන්න පිහන්න පින්කම් කරන්න ලෑස්ති වෙනවා කියලා පිරිස එකතු කරගත්තා. තව කට්ටියට කිව්වා වරෙල්ලා උඹලත් වරෙල්ලා. උඹලත් ගෙනියපල්ලා කිව්වා. කට්ටිය එකතු වෙලා 84000ක තරම් පිරිසක් එකතු වෙලා අර ගබඩාවල තිබ්බ රාජ්‍ය ධනය කොල්ල කෑවා කියන. අර වස්තුව කොල්ල කෑවා. ගෙවල් වලට ඇද්ද සමහර ඒවා. ඊළඟට දම්පින්කම් කරන්න දානයට ඔක්කොම සූදානම් කරද්දී බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න කලින් මේ අය ඒවා කන්න බොන්න පටන් ගත්තා කියලා. ඔය ඉන්න ශ්‍රමණයන් කන්න කලින් අපි කාලා ඉන්න එපා කියලා අර පිරිස කනවා බොනවා අර උයන පිහෙන දාන වස්තුව. අපේ ළමයි බඩකින්න තියලා හරියනවද? මේ ළමයින්ට කන්න දීපල්ලා කියලා අර බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න පෙර ළමයින්ට කවනවා. ඔය විදිහට මේ පිරිසම අර දාන වස්තුව හොරා කමින් සමහරු දාන බඩු ගෙවල් වලට ඇද්දා කියනවා ගබඩාවේ වස්තුව හොරා කෑවා. රාජ්‍ය ධනය රාජ කුමාරවරුන්ගේ කිසිම අවසරයක් නැතුව අර අමාත්‍යවරයාට හොරෙන් අර සද්ධාවෙන් දම් පින්කම් සූදානම් කරපු අමාත්‍යවරයා නොමග යව දාන වස්තුව අර ගබඩාවල තිබ්බ භාණ්ඩාගාර වස්තුව හොරා කෑවා. ඔන්න ඔය අකුසලෙන් 84000 තරම් පිරිස මරණින් මත්තේ කෙලින්ම නිරේකට වැටෙනවා. අකුසල විපාකේ භයානකකම මේ දේශනාවෙන් බලන්න පුළුවන්. පින්වතුනි කල්ප 92කට පෙර ඔය අකුසලේ කරගත්තේ. අපායට වැටිලා කල්පයක් දෙකක් තුනක් නෙමෙයි. කල්ප 91ක් අපායෙන්ම ගොඩාවේ නැහැ කියන. අපායෙන් අපායට නිරෙන් නිරේට වැටි වැටි කල්ප 91ක් අපායේ පැහුණා. ඔය പ്രേත පිරිස. ඔය නිරිසත්ත්වෝ. දැන් ඔහම අපායේ පැහිලා මේ මහා භද්‍ර කල්පය ආරම්භ වෙනකොට කවුද මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වෙච්ච බුදුරජාන් වහන්සේ? කකුසඳ බුදුරජාණන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අර නිරිසත්ත්වෝ ටික කල්ප 91ක් අපායේ පැහි හිටපු පිරිස අපායෙන් චුත වෙලා പ്രേත ලෝකේ පහළ වුණා. එක රොත්තක් 84000 තරම් ඇට සැකිලි වගේ പ്രേතයෝ പ്രേත ලෝකේ පහළ වුණා. නිරෙන් චුත වෙලා പ്രേත ලෝකෙට ආවා.
මුළු ඇඟම දනවා පිච්චෙනවා. සාපිපාසාවේ මුළු ඇඟම වේලුම් කනවා. ඔළුවට නිකන් කටු අනිනවා උල් අනිනවා වගේ වේදනා ඇති වෙනවා කියලා. බඩ පපුව දනවා. පින් ගන්න බෑ. කිසිම කුසගින්න නිවා ගන්න දෙයක් ගන්න බෑ. ඊට පස්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේට දවසක් පිරිසක් දානයක් දීලා තමන්ගේ මියගිය ඥාතීන්ට පින් දීපු වෙලාවේ බොහෝ ඥාතීන් පින් අරගෙන සුවපත් වුණා. මේක බලාගෙන හිටිය අර ප්‍රේත පිරිස බලාගෙන ඉඳලා දවසක් කකුසඳ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා දුක කීවා. අනේ ස්වාමීනි, මේ දේශනාවේ තියෙනවා විශාල ප්‍රේත පිරිසක් ඇට සැකිලි වගේ වස්ත්‍රයක් නැහැ. මේ ප්‍රේත පිරිස ඇවිල්ලා සමහරු පපුවට ගහගත්තා කියලා. සමහරු බිම හැපුණා කියලා. සමහරු උඩුබැලි අතට පෙරලෙන ඔළුවට ගහගන්න. කියනවා ස්වාමීනි අපේ ඇඟ දනවා කියනවා අපේ ඔළුවට උල් අනිනවා වගේ. අපේ මුළු ඇඟම පිච්චෙනවා. අනේ අපි සාපිපාසාවෙන් වේදනාවක් විඳිනවා. අනේ මහා කාරුණිකයන් වහන්සේ අපි ගැන අනුකම්පා කරලා අපිට පින් ටිකක් දෙන්න කිව්වා. අපිව මේ ආත්මෙන් ගලවන්න කිව්වා. බුදුවරු මහා කාරුණිකයි. මහා කාරුණික කකුසඳ බුදුරජාණන් වහන්සේ බැලුවා පින් ගන්න බෑ. මේ ප්‍රේතයෝ කිසිම කෙනෙකුට පින් ගන්න බෑ. අකුසල් බලවත්තාම. කකුසඳ බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රේතයිනි, නුඹලට මගේ බුද්ධ ශාසනයේ පවතිනතා අනාගතේවත් පින් ගන්න බෑ කිව්වා. ඊළඟට පහළ වෙනවා කෝණාගමන කියලා බුදු කෙනෙක්. ඒ කාලේ උත්සාහ කරලා බලන්න කිව්වා. වෙන කරන්න දෙයක් නැහැ කිව්වා. දැන් කකුසඳ බුදුහාඳුරු පිරිනිවන් පාලා බුද්ධ ශූන්‍ය කාලෙත් ගෙවිලා කෝණාගමන බුදුහාඳුරු පහළ වෙනකන් තාම ප්‍රේත ලෝකේ අර වේදනාවම විඳ විඳ ඉන්නවා. චුත වෙන්නේ. දැන් හිතන මිනිස්සෙකුට කන්න නැති වුණොත් දවස් 6-7ක් යනකොට මැරෙනවා. ප්‍රේතයෝ එහෙම නෙමෙයි. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් බුද්ධාංකුර ගණන් සාපිපාසාවෙන් වේදනාව විඳ විඳ කෑග ගහ විලාප දිදී ඉන්නවා. චුත වෙන්නේ නැහැ. කර්මෙ ගෙවෙනකන් චුත වෙන්නේ නැහැ. සියුම් ශරීරයක් නේ. කෝණාගමන බුදුහාඳුරු පහළ වුණා. ඔන්න මේ මහා බද්ද කල්පයේ දෙවනි බුදුහාඳුරු. මේ ප්‍රේත පිරිස කෝණාගමන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉඳලා අර විදිහටම දුක කීවා. සමහරු පපුවට ගහගත්තා, බිම හැපුණා, වැළපුණා, ඔළුවේ අත් ගහගත්තා. අනේ ස්වාමීනි අපි කකුසඳ බුදුහාඳුරන්ගෙනුත් පින් ඉල්ලුවා. ඔබ වහන්සේවත් අපිට අනුකම්පා කරන සේක්වා. අනේ අපිය සාපිපාසාවෙන් අත්මුදෝන සේක්වා කියලා කෝණාගමන බුදුහාඳුරන්ගෙන් පින් ඉල්ලුවා. ඒ බුදුරජාණන් වහන්සේත් මහා කරුණාවෙන් බැලුවා පින් ගන්න බෑ. තාම අකුසල් බලවත්. ඒ වෙලාවේ කිව්වා ප්‍රේතයිනි නුඹලට මගේ බුද්ධ ශාසනයේ පවතින තාක් පින් ගන්න බෑ කිව්ව අනාගතේ බලන්න. ඊළඟට පහළ වෙනවා කාශ්‍යප කියලා බුදු කෙනෙක්. ඒ කාලේ උත්සාහ කරලා බලන්න කිව්වා. දැන් ඔන්න බුද්ධාංකුර 2යි. තුන්වෙනි බුදුහාඳුර පහළ වෙනකොනුත් අර විදිහටම പ്രേත ලෝකෙ. අර වගේම දුක් විඳලා ඊළඟ බුදුහාඳුර පහළ වෙනකොට කාශ්‍යප බුදුහාඳුර ඉදිරියට පෙනී හිටියා. ඔළුවට ගහ ගන්නවා, බිම හැපෙනවා, පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා. කාශ්‍යප බුදුරජාන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා දුක කීවා. අනේ ස්වාමීනි අපි මීට පෙර පහළ වෙච්ච කකුසඳ බුදුහාඳුරන්ගෙනුත් පින් ඉල්ලුවා. කෝණාගමන බුදුහාඳුර ඉදිරියේත් පෙනී ඉඳලා මේ වගේම පින් ඉල්ලුවා. ඔබ වහන්සේවත් අපිව පින් ටිකක් අනුමෝදන් කරලා අනේ අපිව මේ දුක්ඛිත ආත්මෙන් ගලවන සේක්වා කියලා පින් ඉල්ලුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැලුවා තාම අකුසල් බලවත්. බලන්න මේ රාජ්‍ය ධනය කොල්ල කනවා කියන කොච්චර අකුසලයක්ද කියලා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බලලා කිව්වා ප්‍රේතයිනි නුඹලට මගේ බුද්ධ ශාසනයේ පවතින තාක් පින් ගන්න බෑ කිව්වා. හැබැයි බැලුවා අනාගතේ පින් ලැබෙනවද? ඊළඟට පහළ වෙනවා ගෞතම බුදුහාඳුරු. ප්‍රේතයන්ට කියනවා ප්‍රේතයිනි ඊළඟට පහළ වෙනවා ගෞතම නමින් බුදු කෙනෙක්. ඒ බුද්ධ ශාසනය තුල නුඹලාගේ සංසාරික ඥාතිවරේ අර කල්ප 92කට පෙර එදා දාන සංවිධායක අමාත්‍යවරයා තමයි අපේ බුද්ධ ශාසනයේ බිම්බිසාර රජුරු. නුඹලගේ සංසාරික හිතවතෙක් ඥාතිවරේ.
ඔය අකුසලේ කරපු කාලේ එදා බොහොම සද්ධාවෙන් බාණ්ඩාගාරයේ ගබඩාවල් භාරව දාන සංවිධානය කරපු අමාත්‍යවරය. ඔහු ගෞතම බුදුහාමුදුරුව වෙනුවෙන් අනාගතයේ ආරාමයක් හදලා මහා සංඝයාට දන් දීලා පින් අනුමෝදන් කරයි. ඒ පින් අනුමෝදන් වුණොත් නුඹලට ඔය ආත්මෙන් මිදෙන්න පුළුවන් කි. ඔන්න දැන් අස්හැසිල්ලක් තියෙනවා. දැන් මේක දැනගත්තේ කාගෙන්ද? කාශ්‍යප බුදුහාමුදුරන්ගේ. ගෞතම බුද්ධ ශාසනයේ පින් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබ්බා. දැන් බලාගෙන හිටියා ඒ බුද්ධ ශූන්‍ය කාලෙත් ගෙවිලා ඊළඟ බුදුහාමුදුරුවොත් පහළ වුණා. අපේ බුදුහාමුදුරුවොත් පහළ වුණා. දැන් ඔන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එදා 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරලා බුදුහාමුදුරුව වැඩම කරේ උරුවෙල් දනව්වට. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යපත් ඇතුළු 1000ක් පිරිස දමනය කරා. ඒ 1000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන තමයි රජගහනුවරට වැඩි. පිංගතුනි, එදා කල්ප 92කට පෙර බුද්ධ ප්‍රමුඛ සංඝයාට වස් ආරාධනා කරලා ඒ මාස 3ක් ආරාමයක් හදලා දන් දීපු ඒ රාජකුමාරවරු 3 දෙනා තමයි අපේ බුද්ධ ශාසනයේ උරුවෙල් කාශ්‍යප. උරුවෙල් කාශ්‍යපට 500ක් හිටියා. ඒ අර වැඩිමහල් රාජකුමාරයාට හිටපු අමාත්‍යවරු 500ක පිරිස. නදී කාශ්‍යපට 300ක් හිටියා. ගයා කාශ්‍යපට 200ක් හිටියා. එදා කල්ප 92කට පෙර අර පින්කම සිදු කරගත්ත පිරිස. අපේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන රජගහනුවරට වැඩම කරා. ඒ වැඩම කරපු ගමනේ බිම්බිසාර රජුරෝ බණහලා සෝවාන් වුණා. රජුරෝ ඇතුළු බොහෝ රාජකීය පිරිස බණහලා ධර්මය අවබෝධ කරා. බිම්බිසාර රජුරෝ බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා, ස්වාමීනි, මට බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නැහැ. මට ධර්මයෙන් තොර ජීවිතයක් නැහැ. මට ශ්‍රාවක සංඝයාගෙන් තොර ජීවිතයක් නැහැ. ඇයි? අචල සද්ධාවට පත් වුණා. සෝවාන් ඵලයට පත් වුණා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ මගේ රාජ්‍ය තුලම මේ සංඝයා සමගින් වැඩ ඉන්න සේක්වා. මට ලස්සන රාජකීය උයනක් තියෙනවා, වේළුවන උයන. මේ උයන මම බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් පූජා කරනවා. අපේ බුදුරජාණන් වහන්සේට ඉක්මනින් කුටි සෙනසුන් හදවලා වැඩයින ආරාමයක් හැටියට සකස් කරලා වේළුවනාරාමේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට යෙදුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ පළවෙනි ආරාම පූජාව. දැන් මේ ආරාමි පූජා කරපු දවසේ රජ්ජුරුව මුළු නගරෙම සරසලා තමන්ගේ රාජකීය උයන බුද්ධ ප්‍රමුඛ දහසක් සංඝයාට තමයි පූජා කරේ. කුටි සෙනසුන් හදවල අංග සම්පූර්ණ ආරාමයක් හැටියට පූජා කරා. එදා මහා දානයක් දුන්නා. දැන් මේ පින්කම කරන තාක්කල් බලාගෙන හිටියා බුද්ධාංකුර 4ක් පුරා ප්‍රේත පිරිසක්. පිංගන්. අනේ අපිට දැන් පින් දෙයි. අනේ අපිට දැන් පින් දෙයි කියලා වෙවුල බලාගෙන ඉන්නවා. අර වේදනාවෙන් ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා, බිම හැපෙනවා. කුසගිනි වේදනාවෙන් බලාගෙන හිටියා පින් දෙනකම්. බලන්න, සමහර කර්ම කියන්නේ සමහර දේවල් අතට ලැබෙන්න ඇවිල්ලා නැති වෙලා යන කර්ම විපාකවලට. බිම්බිසාර රජුරෝ මෙච්චර විශාල පිනක් කරලා ආරාමයක් හදලා සංඝ සතු කළ පූජා කරත් බිම්බිසාර රජුරවන්ට පින් දෙන්න අමතක වුණා. ඥාතීන් සිහිපත් කරලා වේළුවනේ පූජා කරත් පින් දෙන්න අමතක වුණා. එදාර ප්‍රේත පිරිස කලබල වුණා. හෝ අපි වගේ අවාසනාවන්ත පිරිසක්. කකුසඳ බුදුහාමුදුරන්ගෙනුත් පින් ඉල්ලුවා. කෝණාගමන බුදුහාමුදුරන්ගෙනුත් පින් ඉල්ලුවා. කාශ්‍යප බුද්ධ ශාසනෙත් පින් ගන්න බැලුවා. එක බුද්ධ ශාසනයකවත් පින් ගන්න බැරි වුණා. ගෞතම බුද්ධ ශාසනයේ බිම්බිසාර රජුරුවන්ගේ මේ පින ලැබෙයි කියලා අපි බලාගෙන හිටියා. මේ පිනත් අපිට නොලැබුණොත් අපි කවදානම් මේ ප්‍රේතාත්මෙන් මිදෙන්නද කියලා එදා කලබලයට පත් වුණා. එදා රජ්ජුරුව මේ පින කරලා ගිහිලා මාලිගාවේ නිදාගත්තා. නිදාගත්තට පස්සේ කලබල වෙච්ච ප්‍රේතයෝ මාලිගා වටේ හඬා වැළපෙනවා. රජ්ජුරුවන්ට ඇහෙනවා රෑ විලාප දිති අඬන හඬ ඇහෙනවා. ඔළුවට ගහ ගන්නවා, බිම පෙරලනවා, පපුවට ගහ ගන්නවා, සද්ද ඇහෙනවා රජ්ජුරුවන්.
ඒ අතර මාලිගාවේ බඩමුට්ටු පෙරලෙනවා, දොරවල් හෙල්ලෙනවා. රෑ එළි වෙනකන් නොයෙක් බයජනක සද්ද ඇහුණා. රජ්ජුරුවෝ ටිකක් බය වුණා. රජ්ජුරුවෝ කල්පනා කරා මේ මොකද? අද මෙච්චර විශාල පිනක් කරපු දවසේ මගෙන් අඩුවක් වෙලාද? උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කළා කිව්වා ස්වාමීනි මම බොහෝම සද්ධාවෙන් මගේ රාජකීය උයන බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් කරලා ඊයේ පූජා කරා. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ කවදාවත් නැතුව මාලිගාවේ බොහොම භයානක හඬවල් ඇහුණා කියලා. සමහරව අඬනවා විලාප දෙනවා මට ඇහුණා. ඇයි ඒ කියලා ඇහුවා. අන්න එතකොටයි බුදුරජාණන් වහන්සේ ඔය අතීත කතාව දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ඔබේ කල්ප 92කට පෙර ඥාති පිරිසක් හිතවත් ඥාති යාළු මිත්‍ර පිරිසක් එදා ඔබ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ වස් මාස 3ේම දාන සංවිධානය කරපු දාන සංවිධායකයා. ඔබ බොහොම සද්ධාවෙන් ඒ කටයුත්ත කරා. ඒ පිනෙන් ඔබ දෙව්ලොවින් දෙව්ලොවට ඉපදිලා ඔබ මේ බුද්ධ ශාසනය තුල රජකම් කරලා බණහලා සෝවාන් වුණා. හැබැයි එදා ඒ පිරිස බොහොම වංචනික පිරිසක්. ඔවුන් කරේ හොඳ මූණ පෙන්නලා අර භාණ්ඩාගාරවල ධනෙ කොල්ල කාපු එක, හොරා කාපු එක. බුද්ධ ප්‍රමුඛ සංඝයාට බෙදපු දානේ අපි දානි පූජා කරන්නම් කියලා අරගෙන ගිහිල්ලා ගෙනියන්නේ ගෙවල් වලට. ඒ දාන වස්තුව හොරා කෑවා. ඒකේ විපාකෙන් කල්ප 91ක් අපායෙම පැහිලා බුද්ධාංකුර 4ක් പ്രേත ලෝකේ දුක් විඳා කි. රජතුමා ඊයේ පින් දෙන්න බැරි වෙච්ච නිසා ඥාතීන් සිහිපත් කරලා ඒ പ്രേතයන්ට පින් ගන්න තිබෙ එකම අවස්ථාව කිවයි. ඒ නිසා රජතුමනි ඥාති പ്രേතයන් ගැන අනුකම්පාවෙන් ඒ අය සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම මත රජුරවන්ට අනුකම්පාවක් ඇති වුණා. එහෙනම් ස්වාමීනි හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයා සමග මගේ මාලිගාවට වඩින්න කියලා දින 7ක්ම දානෙකට ආරාධනා කරා. බුදුහාමුදුරුවෝ දානෙට වැඩියා. දානෙ බෙදන්න පෙර බුදුරජාණන් වහන්සේ දැන් බුදුහාමුදුරුවන්ට 이르දි බල සම්පන්න රහතන් වහන්සේලාට පේනවා പ്രേත පිරිස. പ്രേතයෝ පිරීලා වෙවුල බලාගෙන ඉන්නවනේ අපිට මේ දානෙ දීලා අපිට දැන් පින් දෙයි කියලා. බුදුහාමුදුරුවෝ අදිෂ්ඨානයක් කරා බුද්ධ අදිෂ්ඨානෙ බිම්බිසාර රජුරවන්ට මේ പ്രേත පිරිස පෙනේවා කියලා අදිෂ්ඨානයක් කරා. ඇට සැකිලි ගොඩක් වගේ 84000ක් තරම් එක පොදියට ඉන්න එක රොත්තට ඉන්න പ്രേත කොටසක්. වස්ත්‍රයක් නැහැ ඇට සැකිල්ලක් වගේ. ඔළුවට ගහ ගන්නවා පපුවට ගහ ගන්නවා විලාප දෙනවා බිම පෙරලෙනවා හැපෙනවා වේදනාවට. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි දම් බෙදනකොට මේ දානමේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු කියලා දම් බෙදන්න කිව්වා. පැම් පූජා කරනකොට මේ පැම් පූජා කිරීමේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා පැම් පූජා කරන්න. සිවුරු පිරිකර පූජා කරනකොටත් පින් දෙන්න කිව්වා. බලන්න පින් ලැබෙන හැටි. දානේ පූජා කරලා සංසාරික ඥාතීන්ට පින් දෙනකොට කුසගින්න සංසිඳුණා. කුසකිඩි වේදනාවල් නිවිලා ගියා. පැම් පූජා කරලා පින් දෙනකොට പ്രേතයන්ගේ පිපාසය සංසිඳුණ පැම් පොකුණු පහළ වුණා කියලා. සිවුරු පිරිකර පූජා කරලා පින් දෙනකොට ඔවුන්ගේ ශරීරවලට වස්ත්‍ර පහළ වුණා. අන්න එදා තමයි බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් දහම් දෙසුවේ. ඒ දේශනාව තමයි තිරෝකුඩ්ඩ සූත්‍රය. ওই දේශනාව ටිකක් විස්තර කරන්න ගියොත් ගොඩක් තියෙනවා. ඒ දේශනාවේ තියෙනවා මරුණට පස්සේ പ്രേත ලෝකේ උපදින ඥාති പ്രേතයන් තමන්ගේ පැරණි ගෙවල් දොරවල් හොයාගෙන එනවා කියලා. ඔන්න දැන් කට්ටිය එනවා. ධර්මයක් නැතුව ජීවත් වෙලා මැරිච්ච අය പ്രേත ලෝකේ ඉපදිලා පරණ ගෙවල් දොරවල් හොයාගෙන එනවා. ඇවිල්ලා වෙනදා වගේ ගෙදර ඉන්න පුළුවන්ද? බෑ. ගෙට හැරෙන තුම්මන් හන්දිය ළඟ නතර වෙනවා කියලා. ගේ පේන මානේ 4 මං හන්දියක. වත්ත මුල්ලේ, දොර මුල්ලේ, ගේ අයිනක අඳුරු තැනක් ඒ වගේ තැනක නතර වෙනවා කියලා. ඒ ගේ දිහා බලාගෙන හූල්ල ඉන්නවා. සමහර දරුවෝ අර දෙමව්පියෝ හම්බ කරපු දේවල් කාලා බීලා විනෝද වෙනවා, ගෙදර පාටි දානවා, විනෝද වෙනවා. නිකන්වත් පින් ටිකක් දෙන්න ඕන කියලා හිතෙන්නේ නැහැ කියන අර අයගේ අකුසලෙට. ඒ අය සසරේ කරපු අකුසල් වලට
දරුවන්ට නිකංවත් මතක් වෙන්නේ අනේ අපේ ඥාතීන් සිහි කළා පිනක් කරන්න ඕනෑ කියලා හිතෙන්නේවත් නැහැ කියලා. එතකොට ඔය වගේ විස්තරයක් බුදුහාඳුරේ දේශනාවේ විස්තර කරන പ്രേත කොටස් ගැන විස්තර කරන දේශනා. ඔය දේශනාවේ තමයි තියෙන්නේ අද අපි පැන් වඩනකොට කියන ගාථා දෙකක් තියෙනවනේ. අද ඔය හැමතැනම පැන් වඩනකොට කියන්නේ යතාවා රිවහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේ වෛතෝ දින්නම් පේතානං උපතප්පති. ඔය ගාථාවල් තියෙන්නේ තිරෝකුඩ සූත්‍රය. ඒ දේශනාවේ තියෙනවා මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කරලා අපි පින් කරලා පින් දෙනකොට පින් ගන්න පුළුවන් ඥාති පින් අරගෙන සුවපත් වෙන. හැමෝම පින් ගන්න මතක තියාගන්න. බුද්ධ දේශනාවල් වල പ്രേත කොටස් ගණනාවක් ගැන සඳහන් වෙනවා. බොහෝ പ്രേතයෝ පින් ගන්නේ නැහැ. පින් ගන්නේ පරදත්තූප කියන පින් අපේක්ෂාවෙන් ඉන්න പ്രേත කොටසක් ඉන්නවා. ඒ අය තමයි කියන පින් ගන්න. එතකොට මේ පින් ගන්න පුළුවන් අයගේ ජීවිත ඉහලින් ගලාගෙන යන ජල පහරක්. පහළ තියෙන අඩුතැන් හිස්තැන් පුරෝගෙන ජලය මහා සාගරයේ ගලා යනවා. යතාවා රිවහා පෝරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේ වෛතෝ දින්නම් පේතානං උපතප්පති. ඒ වගේ තමයි කියන අපි පින් කරලා මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කළ අනේ අපේ ඥාතී මේ පින් අරගෙන සුවපත් වේවා කියලා පින් දෙනකොට පින් අඩු පින් ගන්න පුළුවන් පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාතීන් ඒ පින් අනුමෝදන් වෙනකොට ඒ අයගේ ජීවිත පිනෙන් පිරිලා ඉතිරිලා යනවා කියලා. සාපිපාසා සංසිඳෙනවා. කුසගින්න සංසිඳෙනවා. සමහරුන්ට වස්ත්‍ර පහළ වෙනවා. ඒ වගේ ඥාතීන්ට පින්ල. හැබැයි මතක තියාගන්න අපිට ඕන විදිහට ඒ ප්‍රේතයන්ව පින් අනුමෝදන් කරලා ආත්මවලින් චුත කරලා අපිට ඕන තැන්වලට යවන්න බෑ. තම තමන් සසරේ කරපු කර්ම අරගෙන තම තමන් යන සංසාර ගමන අපිට පුළුවන් තාවකාලිකව අර പ്രേත ලෝක ඉන්න කාලය තුල පින් දීලා යම් කාලයකට සැපයක් ලබලා දෙන්න පුළුවන් එච්චරයි. ඒක මේ වගේ. ඒක හැමදාම ලැබෙන්නෙත් නැහැ. අපි කරන පිනේ ප්‍රබලතාවය මත ඒ සැප සම්පත් පහළ වෙනවා. ටික කාලයක් යනකොට පින ගෙවිලා අවසන් වෙනකොට ආයි කලින් තැනටම වැටෙනවා. ඒක මේ වගේ. අපි හිතමු හිඟන්නෙක් ඉන්නවා. පාරක යනකොට ওই සමහර හිඟන්න දැක්කම සමහරුන්ට හිතෙනවා අනේ අපේ අම්මා වගේ කෙනෙක්. අනේ මේ මිනිස්සු අපේ තාත්තා වගේ. එහෙම දුක හිතෙන අවස්ථා නැති සමහර අය දැකලා. සාමාන්‍යයෙන් ඔය රුපියල් 5-10ක් දෙනවට වඩා සමහරව අනුකම්පා හිතිලා නිකන් ලොකු මුදලක් දෙන අවස්ථාවක් තියෙනවා. අපි හිතමු කවුරු හරි එහෙම හිඟන්නේ දැකලා අනේ පව් කියලා හිතිලා රුපියල් 1000ක් දුන්නා කියලා හිතන්න හිඟන්නට. දැන් ලොකු මුදලක්ද නැද්ද? ලොකු මුදලක්. සාමාන්‍ය කීයක් හරි ඉල්ලගෙන යන මිනිස්සයාට රුපියල් 1000ක් අතර දීපුවාම ලෝකයක් ලැබුණා වගේ. බොහොම සතුටක් ඇති වෙනවා. හැබැයි ඒ සතුට කොච්චර දවසක් තියෙනවද? වේල් 4-5ක්යි. අර සල්ලි ටික ඉවර වෙනකොට ආයි කුසගින්න දැනෙනවා. ආයි අර පරණ තැනට වැටෙනවද නැද්ද? වැටෙනවා. අපි පින් දෙනකොට පින් අනුමෝදන් වෙන ප්‍රේතයෝ සතුටු වෙනවා. කුසගින්න සංසිඳෙනවා. පිපාසය සංසිඳෙනවා. වස්ත්‍ර පහළ වෙනවා. හැබැයි ඒ පිනේ විපාක ගෙවිලා අවසන් වෙනකොට ආයෙමත් කුසගින්න දැනෙනවා. පිපාසය දැනෙනවා. ඒ නිසා දුගතිය කියන්නේ බොහොම භයානක දෙයක්. මිය පරලොව ගිහිල්ලා പ്രേත ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට අපිට පින් ටිකක් අනුමෝදන් කරන්න පුළුවන් වුණාට අපිට ඕන විදියට ගලවලා යවන්න බෑ. ඒ නිසා මියගිය ඥාතීන්ට පින් ලැබෙන ක්‍රමය තමයි තිරෝකුඩ සූත්‍රයේ සඳහන් වෙන්නේ. පින් දෙන එක අපේ යුතුයකම. පින් ගන්නවද නැද්ද වෙනම දෙයක්. පින් දෙන එක අපේ යුතුයකම. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. ඊළඟට මේ දේශනාවෙන් මතක තියාගන්න අපි බොහෝ වෙලාවට පින් දෙනකොට මතක් කරන්නේ එක්කෝ අපේ අවුරුදු කීපයක් ඇතුළත මිය පරලොව ගිය එක්කෝ අනේ අපේ අම්මා, අපේ තාත්තා, සීයා, සහෝදරයා. මතක තියාගන්න බිම්බිසාර රජුරුවන්ගෙන් පින් ගන්න බලාගෙන හිටියේ කල්ප කීයකට පෙර නෑයොත්? කල්ප 92කට පෙර නෑයෝ. ඒ නිසා මේ ජීවිතයේ මේ අවුරුදු කීපයක් තුල මිය ගිය අය විතරක් නෙමෙයි. අපෙන් පින් ගන්න බලාගෙන ඉන්නවා කල්ප ගණන් සසරේ ඥාතීන් වෙච්ච අය. ඒ නිසා පින් දෙනකොට සිහි කරන්න කවද පින්කම් කරලා ඥාතීන්ට පින් දුන්නත් ඒ නම් කීපයක් එක්ක මේ ඥාතීන් ඇතුළු සංසාරගත වර්ග පරම්පරාගත
සසරේ ඥාතීන් වෙච්ච පින් ගන්න පුළුවන් සියලු ඥාති මේ පින් අරගෙන සුවපත්තේවා කියලා පින් දෙන්න. ඊළඟට පින්වතුනි මතකතියාගන්න දැම් පේනවන මේ දේශනාවෙන් මේ රාජ්‍ය දීපල හොරාකණ එක භයානක්කම තියෙනවනේ. එකල එහෙම නම් දැන් ඉන්න සෙට් එකට කොහොම වෙයි කියලා හිතෙනවද. ඒ නිසා භයානකයි. කර්ම විපාක බොහෝ භයානකයි. ඒ නිසා කවදාවත් නොදුන් දෙයක් හොරකං කරන්න එපා. විශේෂයෙන් මේ රාජ්‍ය දීපල කියනව විශාල අකුසලයක්. ඊළඟට සංඝ සතු දේවල් සංඝයාට වෙන් කරනේවා බුද්ධ ප්‍රමුඛ සංඝයාගේ දේවල් හොරා කෑවොත් දරුණු විපාක කල්ප ගණන් ගෙවන් වෙනවා සසරි. ඒ නිසා අකුසල් වලින් වලකින්න පුළුවන් තරම් පින් කරන්න. සබ්බ පාපස්සා කරන කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසන